නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අපි සූදානම් වන්නේ ඒ අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. මේ දේශනාවේ නම අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ මහරහතන් වහන්සේට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් දේශනා කොට වදාළ ධර්මයයි. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ භග්ග කියන ජනපදයේ සුන්සුමාරගිරි කියන නගරයේ අසල බෙහෙසකලා වනයේ වැඩ සිටියා. අනුරුද්ධ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බෙහෙසකලා වනයේට නැගෙනහිර ප්‍රදේශයේ චේති කියන ජනපදයේ හුදකලාව භාවනා කර කර හිටියා. එතකොට අනුරුද්ධ ස්වාමින් වහන්සේට තාම රහත් වෙලා නැහැ. උන්වහන්සේ භාවනා කර කර සිටිද්දී උන්වහන්සේට මෙන්න මේ අදහස් ඇති වුණා. අප්පිච්ච සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මේ ධර්මය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය තියෙන්නේ අල්පේච්ඡ අයටයි. කාටද මේ ධර්මයේ තියෙන්නේ? අල්පේච්ඡ අයටයි. මහිච්ඡ අයට නෙවෙයි. ඒවා විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ තෝරා දෙනවා. අපිට මේ සූත්‍රේ අන්තිමට විස්තර අහන්න ලැබෙනවා. එතකොට මේ ධර්මයේ තියෙන්නේ පළවෙනි කාරණේ තමයි මේ ධර්මයේ තියෙන්නේ කාටද? අල්පේච්ඡ අයට මිසක් මහිච්ඡ අයට නොවේ. ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට හිතුණා මේ ධර්මයේ තිබෙන්නේ ලද දෙයින් සතුටු වෙන අයටයි. ලද දෙයින් සතුටු වෙන අයට මිසක් ලැබිච්ච දෙයකින් සතුටු නොවන අයට නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අල්පීච්ඡයට, ඒ වගේම ලද දෙයින් සතුටු වෙන අයට. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට හිතුණා මේ ධර්මයේ තිබෙන්නේ පවිවිත්තස්සායන් ධම්මෝ හුදකලා විවේකයෙන් වාසය කරන අයටයි. මේ ධර්මයේ තියෙන්නේ කාටද? හුදකලා විවේකයට කැමති අයටයි. හුදකලා විවේකයෙන් ඉන්න අයටයි. නායන් ධම්මෝ ඝනසංගනිකාරාමස්ස. මේ ධර්මයේ මේ පිරිසේ ඇලි ඇලි ඉන්න එක්කෙනාට නෙමෙයි තියෙන්නේ. පිරිසේ ඇලි ඇලි ඉන්න එක්කෙනාට නෙමෙයි ධර්මයේ තියෙන්නේ. කාටද? හුදකලා බවට කැමති වෙච්ච එක්කෙනාටයි. ආරද්ධ විරියස්සායන් ධම්මෝ. මේ ධර්මයේ තියෙන්නේ පටන්ගත් වීරිය ඇති එක්කෙනාටයි. මේ ධර්මයේ තියෙන්නේ කාටද? පටන්ගත් වීරිය ඇති කෙනාටයි. නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ කුසීත උපන් අකුසල් ප්‍රහාණය කරන්න කම්මැලි.
දැන් හිතේ අකුසලයට ගත්තාම ඒක ප්‍රහාණය කරන්නේ නැහැ යා. ඒක තියාගෙන ඉන්නවා. එයා කුසීතයි. ඒ කුසීතයට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. හැමතිස්සෙම 100න් ඉඳලා උපන් අකුසල් ප්‍රහාණය කරන වීරිය තියෙන කෙනාටයි. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ඨස් සතිස්ස. මේ ධර්මයේ තිබෙන්නේ සිහිය පිහිටුවාගෙන ඉන්න එක්කෙනාටයි. සිහිය මුලා වෙච්ච එක්කෙනාට නොවේ. සමාහිතස්සායන් ධම්මෝ මේ ධර්මයේ සිත තැම්පත් වූ කෙනාටයි. නායන් ධම්මෝ අසමාහිතස්ස සිත තැම්පත් නොවූ කෙනාට නොවේ. පඤ්ඤාවතු අයං ධම්මෝ මේ ධර්මයේ ප්‍රඥාවන්ත කෙනාටයි. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ ප්‍රඥා නැති කෙනාට නොවේ. මෙතන කියනවා කරුණු 7ක්. මොකද්ද 7? මේ ධර්මයේ අල්පීච්ඡ කෙනාට 1. 2 මේ ධර්මයේ ලද දෙයින් සතුටු වෙන කෙනාට. 3 මේ ධර්මය හුදෙකලා විවේකයෙන් වසන කෙනාට. 4 මේ ධර්මයේ පටන්ගත් වීරිය ඇති කෙනාට. 5 මේ ධර්මය සිහිය පිහිටුවාගෙන සිටින කෙනාටයි. 6 මේ ධර්මය සමාහිත සිත් ඇති කෙනාටයි. 7 මේ ධර්මය ප්‍රඥාවන්ත කෙනාටයි කියලා හිතුණා. දැන් මේක හිතුනේ කාටද? අනුරුද්ධ ස්වාමින් වහන්සේට. උන්වහන්සේ වැඩ හිටියේ කොහෙද? චේති කියන ජනපදයේ. බුදුරජාණන් වහන්සේ හිටියේ බේසකලාවණේ. බේසකලාවණේ නැගෙනහිර පැත්තේ තමයි ඈත ළඟ නෙමෙයි ඈත චේති කියන ජනපදයේ තමයි අනුරුද්ධ ස්වාමින් වහන්සේ වැඩ ඉඳලා උන්වහන්සේට භාවනා කර කර ඉන්නකොට කල්පනා වුණේ මේ ධර්මේ නම් අල්ලන්න බෑ මහිච්ච කෙනෙකුට. මහිච්ච කෙනෙකුට මේ ධර්මයේ පුහුණු කරන්න නම් බෑ. මේ ධර්මයේ පුහුණු කරන්න බෑ ලද දෙයින් සතුටු වෙන්නේ නැත්තම්. මේ ධර්මයේ පුහුණු කරන්න බෑ එක ගොඩේ ඇලි ඇලි වාසය කළා. මේ ධර්මයේ පුහුණු කරන්න බෑ වීරිය නැත්තම්. කුසීත නම් බෑ. මෙතන කුසීත කියන්නේ මොකද්ද? උපන් අකුසල් ප්‍රාණය කරන උත්සාහයක් ගන්නෑ. නූපන් කුසල් උපදව ගන්න උත්සාහයක් ගන්නෙත් නැහැ. ඒක තමයි කුසීත කියන්නේ. මේ ධර්මයේ පුහුණු කරන්න නම් බෑ සිහිය පිහිටවන්නේ නැත්තම්. මේ ධර්මයේ පුහුණු කරගන්න බෑ චිත්ත සමාධිය වඩන්නේ නැත්තම්. මේ ධර්මයේ පුහුණු කරගන්න බෑ ප්‍රඥාව නැත්තම්. දැන් බලන්න මේ ධර්මයේ පුහුණු කරන කෙනෙකුට මොනතරම් කුසලතා තියෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ හිටියේ බේසකලා වනේ. බුදුරජාණන් වහන්සේ දැක්ක අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිතේ ඇතිවෙච්ච හැඟීම. බුදුරජාණන් වහන්සේ භාවනා කර කර හිටියේ. උන්වහන්සේගේ සිතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිත දැක්කා. උන්වහන්සේගේ සිතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිත දැකලා බුදුරජාණන් වහන්සේ සිටිතැනින් නොපෙනී ගියා. සිටිතැනින් නොපෙනී ගිහිල්ලා අර බලවත් පුරුෂයෙක් අතක් දිගෑරලා අකුලන වේගෙන් ක්ෂණයකින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. උන්වහන්සේ සිටි බේසකලාවනේ. බේසකලාවනේ වැඩ සිටි තැනින් උන්වහන්සේ නොපෙනී ගියා. ගිහලා කොහෙද පහළ වුණේ? චේති ජනපදයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ තැන තමයි උන්වහන්සේ පහළ වුණේ. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හනික ආසනයක් පනවලා දුන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කියලා. දීලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ආදරයෙන් වන්දනා කළා. වන්දනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පදාලා අනුරුද්ධ බොහෝ මගේ ඔබ දැන් හිතපු එක. ඔබ දැන් හිතපු කාරණාව බොහෝ මගේ අපූර්වයි කිව්වා. ඒ හිතපු කාරණාව. සාදු සාදු අනුරුද්ධ බොහෝ මගේ සාදුකෝ අනුරුද්ධ යන්තුං මහා පුරුෂ විතක්කං විතක්කේසි. ඔබේ හිතපු විතර්ක නිකම් මේ සුළුපටු කල්පනාවක් නෙවෙයි.
ඒක මොකද්ද? මහා පුරුෂ විතර්කයක්. ඒක මේ මහා පුරුෂයන්ගේ හිත්වල තමයි ඒ කල්පනාව ඇතිවන්නේ. මහා පුරුෂයන්ට හිතෙන සිතිවිලි ඒවා. ආන්ගේ මහා පුරුෂ කල්පනාවක් තමයි මහා පුරුෂයෙක් හිතන දෙයක් තමයි මේ ඔබ සිත හිතා හිටියේ. අනුරුද්ධය ඔබ හිතපු එක හරියටම හරි කියලා කියන අනුරුද්ධය මේ ධර්මයේ තිබෙන්නේ අල්පීච්ඡයටයි. මහිච්ඡයට නොවේ. මේ ධර්මයේ තිබෙන්නේ ලද දෙයින් සතුටු වෙන අයටයි. ලද දෙයින් සතුටු වෙන්නේ නැති අයට නොවේ. මේ ධර්මයේ තිබෙන්නේ හුදෙකලාවේ ඇලුණු අයටයි. පිරිස පිරිවරාගෙන සතුටු වෙයි ඉන්න එක්කෙනාට නෙවෙයි. මේ ධර්මයේ තිබෙන්නේ පටන් ගත්තු වීරිය ඇති අයටයි. කුසීත අයට නොවේ. මේ ධර්මයේ තිබෙන්නේ සිහිය පිහිටුවාගෙන ඉන්න අයටයි. සිහි මුලා වූ අයට නොවේ. මේ ධර්මයේ තිබෙන්නේ සමාහිත චිත්ත සමාධිය දියුණු කරන අයටයි. සමාධිය නැති අයට නොවේ. මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රඥාවන්ත අයටයි. ප්‍රඥාව නැති අයට නොවේ. අනුරුද්ධය දැන් ඔබ මහා පුරුෂ විතර්ක කීයක් හිතුවද? 7ක් හිතලා තියෙනවා. අනුරුද්ධ එකක් මදි. අනුරුද්ධ මේ මහා පුරුෂ විතර්ක වලින් තව එකක් ඕනේ ඔකට එකතු කරන්න. අනුරුද්ධය මේ ධර්මයේ තිබෙන්නේ නිප්පපංච රාමායන් ධම්මෝ ප්‍රපංච නැතුව ඉන්නේ කිනාටයි. අපි තෝරලා දෙනවා ඒවා. ප්‍රපංච නැති ප්‍රපංච රහිත බවට ඇලුණු එක්කිනාටයි. නිප්පපංච රතෝ. නිප්පපංච රත කියලා කියන්නේ නිවනට කියන නමක්. එතකොට ඒ ප්‍රපංච රහිත ප්‍රපංච කියලා කියන්නේ කෙලෙස් ඇති වෙන කල්පනාව. කෙලෙස් ඇති වෙන කල්පනා කර කර ඉන්න එකට කියනවා ප්‍රපංචයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ ඒකෙන් සකස් කරලා දෙනවා ආයමත් උපතක් කරා. නිප්‍රපංච කියන්නේ කෙලෙස් ඇති වෙන කල්පනාවන් කල්පනා කර කර ඉන්නේ නෑ. ආන් ඒකේනා ප්‍රපංච රහිත කෙලෙස් දුරු කල්පනාවෙන් යුක්තව ඉන්නකොට නිවනේ ඇලී වාසය කරනවා. ආන් ඒකේනාටයි මේ ධර්මයේ තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අනුරුද්ධය නිතර හිතන්න ඕනේ කියනවා. ඔය මහා පුරුෂ විතරක 8. මහා පුරුෂ විතරක 8 තාම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිතර හිතන්න කියන ඔය මහා පුරුෂ විතරක 8ම. ඔය මහා පුරුෂ විතරක 8 නිතර හිතුවොත් අනුරුද්ධය ඔබට අවස්ථාවක් ලැබෙනවා පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන්න. කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතරක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන්න පුළුවන් වෙනවා. ඔබට කැමැති තාක් පළවෙනි ධ්‍යානයෙන් ඉන්න පුළුවන්. ඔය මහා පුරුෂ විතරක 8 හිත ඉන්නවා නම් අනුරුද්ධය ඔය මහා පුරුෂ විතරක 8 කල්පනා කර කර ඉන්නවා නම් ඔබට පුළුවන් කැමැති තාක් විතර්ක ਵਿਚාරයන් සංසිඳවලා සිත ඇතුලේ පැහැදීම ඇති ඒකඟ බව ඇති විතර්ක ਵਿਚාර නැති සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධානයට පැමිණ වාසය කරන්නත් ඔබට පුළුවන් වෙනවා. ඒ වගේම අනුරුද්ධය ඔය මහා පුරුෂ විතර්ක 8 නිතර හිතුවොත් ඔබට පුළුවන් ප්‍රීතියටත් නොඇලී උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව කයනුත් සැප විඳ විඳ ආර්යයන් වහන්සේලා කැමති උපේක්ෂා සහගත සිහිනුවණින් වාසය කිරීමයි කියන ලද තුන්වෙනි ධානයේ උපදවාගෙන කැමති තාක් ඉන්න පුළුවන්. අනුරුද්ධය ඔබ මේ මහා පුරුෂ විතරක 8 විතරක කර කර හිටියොත් ඔබට පුළුවන් වෙනවා මේ සැපයට නොඇලී සැපයත් අත්හැරලා දුකත් අත්හැරලා මානසික සැප දෙකම බැහැර කළා. දුක් සැප රහිත
පාරිශුද්ධ උපේක්ෂාවෙන් යුතු සිහිය පවතින හතරවෙනි ධ්‍යානියත් උපදවාගෙන ඔබට වාසය කරන්න පුළුවන්. ආනන්දයේ යම් කිසි කෙනෙකුට නිතර නිතර පවත්වනවා නම් ওই මහා පුරුෂ විතරක 8යි ධ්‍යාන 4යි. ওই ධ්‍යාන 4ක් තියා පහසුවෙන් ලබා ගන්නවා නම් සමාධිය නිතර පුරුදු කරනවා නම් ওই මහා පුරුෂ විතරක 8 තියෙනවා නම් එයාගේ මේ පාංශකූල චීවරේ එයා පොරවන ඒකෙන් එයාට සතුටක් තියෙනවා. මේ ගිහි ගෙදර වාසය කරන කෙනෙක් රන් නූලෙන් වියපු නුයි මිනිමුතු ආභරණ වලින් සරසපු වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නවට වඩා පාංශකූල වස්ත්‍රය පොරෝගෙන මේ ඉරිච්ච සිවුර මහලා පඳු ගහලා පොරෝන වස්ත්‍රයෙන් එයා ලොකු සතුටක් ලබනවා. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිකලෙස් වෙන්නව නැමී පවතිනවා. අනුරුද්ධය යම් අවස්ථාවක යම් කිසි ආකාරයකින් ඔය මහා පුරුෂ විතරක 8 කල්පනා කර කර හොඳට සමාධියත් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ සමාධියත් ප්‍රගුණ කරනවා නම් ඒ කෙනා පිණ්ඩපාති ගිහින් ලැබෙන කෙනෙසි ආහාරයක්. ඒ කියන්නේ කිසි විටමින් නැති, සාරයක් නැති, නිකම්ම රොඩු සහිත ආහාරයක් එයා වළඳනවා නම් එයාට සතුටක් ලැබෙනවා. මේ ගිහි ගෙදර ගත කරන කෙනෙක් මගුල් මේසෙක මගුල් මේසට ඇරපු ප්‍රණීත ආහාර පාන තියෙනවා නම් ඒවා භුක්ති විඳලා ගිහි කෙනෙක් ලබන සතුටක් ඇද්ද? ඊට වඩා උදාාර සතුටක් ආර්ය පිණ්ඩපාති ගිහින් ලබන රොඩු ටික වළඳලා ලබන්න පුළුවන්. එයාගේ අකුසල් ප්‍රහාණය වෙන නිසා, කුසල් වැඩි යන නිසා. අනුරුද්ධි ඔබ ඔය මහා පුරුෂ විතරකාට කල්පනා කරමින් ඔය කියන ලද්ද ධ්‍යාන 4 උපදවාගෙන ඔබ වාසය කළොත් ඔබට ගහක් යට ඉඳලා ගහක් යට රැයක් ගෙවලා ලොකු සතුටක් ලබන්න පුළුවන්. ගිහි ගෙදර ගත කරන කෙනෙක් බිමට බිමුතුරුණු අතුරලා ලස්සනට ජනේල් දාලා තිර ඇදලා ලස්සන මන්දිරයක සුවපහසු යහනක ගෙවීමෙන් ලබනවාද සතුටක් ඊට වඩා උදාාර සතුටක් ඔබට ලබන්න පුළුවන් ගහක් යට ඉඳලා රැයක් ගෙවලා. ඒ වගේම අනුරුද්ධය ඔබ මේ මහා පුරුෂ විතරකට නිතර කල්පනා කර කර ඔබ මේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඔබ වාසය කරනවා නම් ඔබට ලොකු සතුටක් ලබන්න පුළුවන්. පැදුරේ බිම එළන ලද පැදුරේ නිදාගෙන ගිහි ගෙදර කෙනෙක් හොඳ සුව පහස් ඇති රතු පළස් එළු ඇඳක හොඳ පුළුන් කොට්ට ඔළුවට පායට තබාගෙන උඩට උඩුවියන් බැඳගෙන නිදාගන්න ඇඳක ගිහි කෙනෙක් ලබන සතුටට වඩා උදාාර සතුටක් ඔබට ලබන්න පුළුවන් නිකම් පැදුරක බිම සැතපීලා. ඕවා තියෙනවා නම්. ඒ වගේම අනුරුද්ධ ඔබට තියෙනවා නම් ඔය මහා පුරුෂ විතරකට ඒ වගේම ධ්‍යාන 4 බෙහෙත් හොය හොය ගිහි ජීවිතවල ගත කරන අය බෙහෙත් හොය හොය නොඒකාකාරයෙන් වෙහෙස මහන්සි වෙනවා. ප්‍රණීත ඖෂධ සොයසොය ගිතෙල්, වෙඬරු, මී පැණි, උක් හකුරු මේවා සොයසොය ඒගොල්ලෝ සතුටක් ලබනවා බෙහෙත් අනුභව කරලා. ඔබට ඒ කිසිම දෙයක් ඕනේ නැහැ. ඔබට පුළුවන් ඔබේම මුත්‍රා වලින් බෙහෙත් වලින් යැපෙන්නේ. බෙහෙත් හැටියට. ඔබේම මුත්‍රා වලින් බෙහෙත් හැටියට යැපිලා බාහිර කිසි බෙහෙතක් නැතුව සුවසේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා අනුරුද්ධ ඔබ මේ කියපු ආකාරයට මේ ඉදිරි වස් කාලේ මේ චේතියේම වාසය කරන්න. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බොහොම සතුටු වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ ඒ වගේ අවවාද කළා, ආශිර්වාද කළා නොපෙනී ගියා. නොපෙනී ගිහිල්ලා උන්වහන්සේ ඊට පස්සේ පහළ වුණා කොහේද?
බේසකලා වනයේ. බේසකලා වනයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කළා. රැස් කළා කියනවා මහණෙනි මහා පුරුෂ විතරක 8ක් තියෙනවා. මේ මහා පුරුෂ විතරකට හොඳට අහගන්න කිව්වා. මහා පුරුෂ විතරකට අහලා හොඳට මතක තියාගන්න කිව්වා. මතක තබා ගන්නා ලද ඒ මහා පුරුෂ විතරකට නිතර මෙනෙහි කරන්න කිව්වා. නිතර මෙනෙහි කරන්න කිව්වා කියලා බුදුරජාණන් වහන්සේ ඒ මහා පුරුෂ විතරකට තෝරලා දුන්නා. පළවෙනි එක තමයි මහණෙනි මාගේ මේ ධර්මයේ තිබෙන්නේ අල්පේච්ඡ කෙනාටයි මහිච්ඡ කෙනාට නොවේ. මොකද්ද මේ අල්පේච්ඡ කියන්නේ? බුදුරජාණන් වහන්සේ විස්තර කරන මෙන්න අල්පේච්ඡ කියන්නේ. අල්පේච්ඡ කියලා කියන්නේ එයාට ආසාවන් අඩුයි. මොන වගේ ආසාවන්ද? යම් කිසි කෙනෙක් සරල ජීවිතයක් ගෙවනවා. ඡාම් ජීවිතයක් ගෙවනවා. එයා හිතනවා නම් මගේ මේ සරල ජීවිතේ ඡාම් ජීවිතේ මම ගත කරන බව කාටවත් නොපෙනීවා. ඒක අල්පීච්ඡ බව කියනවා. මගේ මේ සරල ජීවිතේ ඡාම් ජීවිතේ. ඒකට ඒක කරන්නේ තමා හුවා දක්වන්න නොවේ. අනුන් හෙලා දකින්නත් නොවේ. මගේ මේ අල්පීච්ඡ බව මම අල්පීච්ඡ කෙනෙක් කියලා ලෝකෙට හඳුන්වන්න කැමති නෑ යා. ආන් ඒක අල්පීච්ඡ බව. බලන්න කොයිතරම් සියුම්ද? කොච්චර නුවණ තියෙන්න ඕනද යාට? එතකොට එයාගේ අල්පීච්ඡ බව ලෝකෙට අඳුනගන්න බෑ. එතකොට අල්පීච්ඡ කෙනාගේ ඊළඟ ලක්ෂණය තමයි එයා ලද දෙයින් සතුටු වෙනවා. අනේ මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක් කියලා ලෝකෙට දැනගන්න ඕනේ. ඒක එයාගේ අල්පීච්ඡකම කියනවා. එයා ලද දෙයින් සතුටු වෙන්න කෙනෙක්. නමුත් ඒක ලෝකයාට පේන්න ඕනේ නැහැ කියනවා. ලෝකෙට ප්‍රදර්ශනය කරන්න නැහැ කියනවා. එහෙමනම් මේකේ තේරුම තමයි අල්පේච්ඡ කෙනාගේ අල්පේච්ඡතාවය කියන්නේ මොකද්ද? තමාගේ ගුණවත්කම ප්‍රදර්ශනය නොකිරීම. මේක තමයි අල්පේච්ඡතාවය. එයා වාසය කරන හුදකලාවේ. එයා වාසය කළාට එයා පතන්නේ අනේ මං හුදකලාවේ ඉන්න බව කාටවත් දැනගන්න ඕනේ. අප්‍රකට දෙයක් බවට එයා පත් කරගන්නවා. ඒක එයා කරන්නේ ලෝකෙට පෙන්නන්න නෙමෙයි. මහිච්ඡතා කියන්නේ මොකද්ද? එතකොට දැන් ඔන්න මහිච්ඡතා හොයාගන්න ලේසියි. තමන් මොනවා හරි පොඩි දෙයක් පුරුදු කරනවද? මේක ප්‍රදර්ශනය කරනවා. තමන් භාවනා කරනවද? පාර මැද්දට ඇවිල්ලා භාවනා කරනවා. කට්ටියට පේන්නේ මමත් දැන් භාවනා කරන කෙනෙක්. තමන් හුදේකලාද කියන මම හුදේකලාවේ ඉන්නවා මේ කාලේ කවුරුත් එන්න එපා. මමත් දැන් හුදේකලාවේ ඉන්න කෙනෙක්. එයා සම්පූර්ණ කුටිය හිස් කරලා එනේන එක්කනට පෙන්නනවා. මමත් දැන් මොකවත් නැති කෙනෙක්. ඒ මොනවද? මහිච්ඡතා. මහිච්ඡතා. අල්පේච්ඡතා කියන්නේ එයාගේ පුද්ගලික ජීවිතය. එයාගේ පුද්ගලිකත්වයක් තමයි තමන් යම්කිසි ගුණයක් පුරුදු පුහුණු කරනවාද ඒක ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඊළඟට එයා හොඳ සිහිය පිටවාගෙන ඉන්නවා. එයාගේ හිතේ පැතුමක් තියෙනවා. මං හොඳට සිහිය පිටවාගෙන ඉන්න කෙනෙක් බව බාහිර අයට දැනගන්න ඕනේ නැහැ. දැන් බලන්න අල්පේච්ඡයෙන් කොච්චර අමාරුද? ඊළඟට තියෙනවා එයා හොඳට චිත්ත සමාධිය වඩනවා. අල්පේච්ඡතාවය මොකද්ද? තමන්ගේ චිත්ත සමාධිය වඩන බව පිරිසත් එක්ක කියන්නේ. සංගවාගෙන ඉන්නවා. ඒක තමයි අල්පේච්ඡතාවය. මම චිත්ත සමාධිය වඩනවා කියන කාරණේ අනිත්‍යය දැනගන්න ඕනේ නැහැ. තමන්ට හොඳට ධර්මයේ වැටහෙනවා. නුවණ වැටහෙනවා. හොඳට තියෙනවා. තමන්ගේ මේ හොඳට දහම් කරුණු හොඳට වැටහෙන එක මේක මා තුල දහම් කරුණු වැටහෙන බව අනිත්‍යය දැනගන්න ඕනේ නැහැ. තමන් නිවන අවබෝධ කරලා නිවන තුල වාසය කරනවා. නිවනෙහි ඇලී. ඒකේ නිප්පපංච රත. ඒක අනිත්‍යය දැනගන්න ඕනේ නෑ. අන්න ඒක තමයි අල්පේච්ඡකම. දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සර හිතන් හිටිය අල්පේච්ඡයි කියලා මොකද්ද? ටිකක් කන නේ? ඇඳුම් කෑලි දෙකක් තියන් ඉන්න.
අල්පේච්ඡ. නමුත් ඒක තුලත් එයා මහිච්ඡ කෙනෙක් වෙනවා. මොකද එයා ඒක ප්‍රදර්ශනය කරන්න පුළුවන් නේ. මම චුට්ටක් කන කෙනෙක්. ඒ දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කෙනෙක් කිව්වා ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නවා කියලා. ඇයි පැහැදුනේ කියලා ඇහුවා. පැහැදුනේ වහන්සේ ටිකක් වළඳන නිසා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ මං එහෙම නෑ කිව්වා. මං එහෙම කෙනෙක් නෙමෙයි කිව්වා. මං හිතුනහම පාත්‍රයෙන් භාගෙ වළඳනවා කිව්වා. මං හිතුනාන් පස්සේ පාත්‍රේ පිරෙන්න වළඳනවා කිව්වා. නමුත් මගේ ශ්‍රාවකයන් ඉන්නවා කිව්වා. දවසකට බත්ගුලි 2ක් වළඳලා ඉන්නේ. මගේ ශ්‍රාවකයන් ඉන්නවා කිව්වා දවසට බත්ගුලි 3ක් වළඳලා ඉන්නේ. එහෙමනම් මම පාත්‍රයෙන් පුරවලා වළඳනවා දැක්කම මගේ ශ්‍රාවකයෝ මා කෙරේ කලකිරෙනවානේ. අන්න බලන්න අල්පේච්ඡතාවය කියන එක අඳුනා ගත්තාම කවදාවත් මේ ප්‍රශ්නේ ප්‍රදර්ශනය කරන්නේ නැහැ. තමන්ගේ තියෙන ಗುಣ ප්‍රදර්ශනය නොකිරීම අල්පේච්ඡතාවයයි. ಗುಣ ප්‍රදර්ශනය කිරීම මහිච්ඡතාවයයි. දැන් සාමාන්‍ය මෙතනට එන්න නම් ওই මානසිකත්වයට එන්න නම් එයාට තියෙන්න ඕනේ ජීවිතය සම්බන්ධයෙන් ලොකු අත්හැරීමක්. එයාට තියෙන්න ඕනේ. ඒ ලොකු අත්හැරීමක් එක්ක තමයි එයාට මේ මානසිකත්වයේ මේ කියනා වූ ගුණාත්මක පැත්ත වර්ධනය වෙන්නේ. නැත්තම් සමාධියක් වඩන කෙනා සමාධිය හොවා දක්වනවා. නමුත් ඒකෙන් කරන්නේ යා මහිච්ඡතාවය වැඩෙන්නේ ඊට පස්සේ මාර්ගය. එහෙම නැත්තම් ප්‍රඥාව දියුණු වෙන කෙනා ප්‍රඥාව හොවා දක්වනවා. ඒතර මාර්ගේ වැඩෙන්නේ නැහැ. සීලය දිනු කරන එක්කෙනා සීලය හුවා දක්වනවා. එතකොට මාර්ගේ වැඩෙන්නේ නැහැ. සීය පිහිටුණු කෙනා ඒක හුවා දක්වනවා. එතකොට මාර්ගේ වැඩෙන්නේ නැහැ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම මාර්ගය යන්න නම් ඔන්නේ පළවෙනි මහා පුරුෂ විතරකය උවමනයි. මොකද මේ පළවෙනි මහා පුරුෂ විතරකය මහා පුරුෂ විතරක අටින් ඇති කරගන්න ගුණ සංගවාගෙන සිටීම. දැන් මෙතන කියන්නේ මහා පුරුෂ විතරක අට ගැනමයි. මහා පුරුෂ විතරක අට තුල ඇතිවන්නා වූ යම් ගුණයක් ඇද්ද මේ ගුණය සංගවාගෙන සිටීම. ඒ සංගවාගෙන ඉන්න කෙනාගේ තමයි නියම ගුණේ තියෙන්නේ. ප්‍රදර්ශනය කරන කෙනාගේ ගුණය යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන. දැන් අපි ගත්තොත් එයා අල්පේච්ඡයි කියලා ප්‍රදර්ශනය කරන්නේ මොකද්ද? තව දෙයක් අනිත් අයකින් එක්ක ගෞරවයක් සම්මානයක් බලාපොරොත්තු වෙන. මේ ලෝකේ කිසිම දෙයක් එයා බලාපොරොත්තු නැහැ බාහිර ලෝකෙන්. බාහිර ලෝකයේ පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැති කෙනෙක් තමයි. ඒ කියන්නේ බාහිර ලෝකයෙන් මට සලකාවි, මට ගෞරව කරાવી, මට නම්බු නාම දේවි. මේ ආදී කිසිම දෙයක් මාව දැකලා සතුටු වෙයි. කිසි බලාපොරොත්තුවක් නැහැ. ඒ බලාපොරොත්තුවක් නැතුව අභ්‍යන්තර ගුණ ටික පුරුදු පුහුණු කරනවා. ඒකට මොකද්ද කියන්නේ? අල්පේච්ඡතාවය. මෙන්න මේ අල්පේච්ඡතාවය දියුණු කරගන්නවා නම් ඒක මොකද්ද? මහා පුරුෂ විතර්කයක්. මහා පුරුෂයන් විසින් කරන එකක්. බුදුරජාන් වහන්සේ දේශනා කළා මාගේ මේ ධර්මයේ තියෙන යාටයි කියනවා. මාගේ ධර්මයේ තියෙන ප්‍රදර්ශනය කරන අයට නෙමෙයි. ප්‍රදර්ශනය නොකර තම තමන්ගේ අභ්‍යන්තර ගුණ වල තම තමන් නිස්සබ්දව පිහිටලා ඉන්න එක තමයි. එතන තමයි මහා පුරුෂ විතර්කයේ තියෙන්නේ. එතන කියන ගුණේ තියෙන්නේ. එතන. අනුරාධපුරයේ එක සිද්ධියක් තියෙනවා. මේ ඔන්න එක රහතන් වහන්සේ නමක් හිටියා. ඉතින් උන්වහන්සේගේ ගුණ හරි ප්‍රකටයි. උන්වහන්සේ අල්පේච්ඡ කෙනෙක්. දැන් රජුරවන්ට ඕන වුණා මේ රහතන් වහන්සේව බලන් යන්න. මේ රහතන් වහන්සේ බිම වාඩි වෙලා ඉරියව් නැඳ හිටිය පොළවේ. රජුරව බලලා අනේ මේ රහත් නැහැ කියලා පිටත් වෙලා ගියා. ගියාට පස්සේ ඒ රහතන් වහන්සේ අනිත් අයගෙන් ඇහුවා මොකද්ද රජුරු කිව්වේ? අනේ මේ ඉන්න එක්කෙනෙක් නිකන් ඉන්න එක්කෙනෙක් කියලා කිව්වා. යාන්තම් ඇති. යාන්තම් ඇති කියලා. එයි විවේකී රැකුණා නෙහිම උන්වහන්සේගේ. තව ස්වාමීන් වහන්සේ නමක් හිටිය රහතන් වහන්සේ නම. රජුරු මාලිගාවට වඩින්න කියලා ආරාධනා කළා. මේ ස්වාමීන් වහන්සේ හුදේකලාවෙම ඇලී වාසය කරනවා. වඩින්නේ නැහැ. ඊට පස්සේ රජුරු කිව්වා නෑ. එහෙම ඒ ස්වාමීන් වහන්සේ වඩින්නේ නැත්තම් අම්මලාට දරුවන්ට කිරි දෙන්න තහනම් කරනවා කිව්වා. තහනම් කරනවා කිරි දෙන්න මේ ස්වාමීන් වහන්සේ වැඩියොත් තමයි කොහොමද දෙන්නේ දැන්. දැන් රජුරන්ට කොහොම හරි වෙන්නේ ස්වාමීන් වහන්සේ මාලිගාවට
වඩම්ම ගන්න. ස්වාමීන් වහන්සේ මාලිගාවට වැඩියා. ඇයි අර මේකේ කරුණාවෙන්. දැන් වදින එක්කිනාට මේ ස්වාමීන් වහන්සේ කියන මහරජ සුවපත් වේවා. බිසව වදිනවා මහරජ සුවපත් වේවා. දූ වදිනවා මහරජ සුවපත් වේවා. ඇයි ස්වාමීන් වහන්සේ මට මේ අනිත් එක්කෙන්ද කියලා ඇහුවා. එතකොට රජුරන්ට තේරුණා මේ ස්වාමීන් වහන්සේ මේ හුදෙකලාවේ ඉන්න කෙනෙක්. උන්වහන්සේට අපි කරදර කරන එක හොඳ නෑ කියලා ආපහු උන්වහන්සේ ඉන්න තැනම වැඩ ඉන්න ඇරියා. එච්චරටම මේ ලංකාවේ සමහර අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා මේ වගේ ප්‍රගුණ කරලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි ගත්තොත් එහෙම රාතන් වහන්සේලා මේ පාරවල් තොටවල හැමතැනම ඇවිදගෙන ගියා. කවුරුත් අඳුනගත්තද? අඳුනගන්න බෑ. ඇයි බැරි? අල්පෙච්චයි. අල්පෙච්ච නිසා අඳුනගන්න බෑ. උන්වහන්සේලා මොන ගුණ සම්පත් වලින් යුක්තයිද කියලා අඳුනගන්න බෑ. අල්පෙච්ච නිසා. එතකොට මේ අල්පෙච්ච භාවය මහා පුරුෂ විතර්කයක්. ලෝකේ නම් මතයක් තියෙනවා එහෙම නෑ. තමන් මොන හරි ගුණයක් තියෙනවා නම් ඒක කියන්න ඕනි ලෝකෙට. තමන් මාර්ගඵල ලැබලා නම් ඒක කියන්න ඕනි. නොකියවම ඇති වැරද්ද මොකද්ද? ගුණවත් නම් ඒක දොඩාගෙන යන්න ඕනි. නොදෙඩුවොත් ඇති වැරද්ද මොකද්ද? නමුත් බලන්න බුද්ධ දේශනාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඒ අදහස් කොච්චර මහිච්ඡතාවයෙන් යුක්තයිද? ඒ කියන්නේ අනුකම්පාවේසෙන් කරුණාවේසෙන් එනවා මහිච්ඡතාවය. අල්පේච්ඡතාවය නෙමෙයි. දැන් එතකොට දැන් අපි කියමු දැන් අල්පේච්ඡතාවයක් වර්ධනය වෙනවා නම් අල්පේච්ඡතාවය වර්ධනය කරගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි තමා හුවා නොදක්වා ධර්මයේම කියන එක. ධර්මයේම මතු කර කියන එක. මට මෙහිම අවබෝධ වෙනවා. මට මෙහිම වැටහෙනවා. මගේ සමාධිය මෙහි වැඩෙනවා. ඒ මොකද්ද? මහිච්ඡතාවය. ඒ මහිච්ඡතාවය කියන්නේ නැතුව එයා අල්පේච්ඡතාවය කියනවා නම් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කළා. මේ ආකාරයෙන් දේශනා කළා. එතකොට හැමතිස්සෙම ගෞරවය ලබන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. ධර්මයේ ආන්න අල්පේච්ඡයි. අන්නේ අල්පේච්ඡතාවය තමයි අල්පේච්ඡතාවය පුරුදු කරන්න හොඳම ක්‍රමයක්. ශාස්ත්‍රුන් වහන්සේටම ගෞරව කිරීම. ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයටම ගෞරව කිරීම. ඒ ධර්මයේම මතකොට කතා කිරීම. එතකොට කවදාවත් තමන්ගේ දැන් අල්පේච්ඡනම් කෙනෙක් කවදාවත් එයා තමන්ගේ එකක් තමන්ට මෙහෙම වැටහුණා තමන්ට මෙහෙම අවබෝධ වුණා තමන් මෙහෙම කළා කියලා තමන්ගේ එකක් හුවා දක්වන්න යන්නේ නෑ. එතනදී සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකෙනවා. එතකොට ඒක තමයි අල්පේච්ඡතාවය. දැන් තේරුණාද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එතකොට කාටද? අල්පේච්ඡ අයටයි. මහිච්ඡ අයට නෙවෙයි. අල්පේච්ඡ අයට. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මම දැන් රහත් වෙලා ඉන්නවා, මම දැන් අනාගාමි මාර්ගයේ ඉන්නවා, අරහත් මාර්ගයේ ඉන්නවා. එහෙම කියන අය ලෝකේ නැද්ද? ඉන්නවා. ඒ ඔක්කොම අහවිලා තියෙන මොකේදද? මහිච්ඡතාවයට අහවිලා තියෙන්නේ. මේ අනුරුද්ධ සූත්‍රය කියවනම් ඉක්මනට මිනිස්සෙක්ට නිවැරදි වෙන්න පුළුවන්. දෙවෙනි එක සන්තුට්ඨස්සායම් භික්ඛවේ ධම්මෝ. මහණනි මාගේ මේ ධර්මයේ ලද දෙයින් සතුටු වෙන එක්කෙනාටයි. නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මයේ ලද දෙයින් සතුටු වෙන්න බැරි අයට මේ ධර්මයේ බෑ කිව්වා. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බැරි නම් මේ ධර්මයේ යාට අනුගමනය කරන්න බෑ. මුල්ම කාලේ පැවිදි වෙන අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මුල්ම කාලේ පැවිදි ණයට දේශනා කළ බුදුරජාණන් වහන්සේ කියලා තිබුණා මෙහෙම. කොහොමද පැවිද්ද ගැන? පැවිද්ද ගැන තිබුණා මේ විදිහට. පංචකූල චීවරන් නිස්සාය පබ්බජ්ජා. ඔයා මහණ වුණොත් ඔබ පැවිදි වෙච්ච දවසේ ඉඳලා පංචකූල සිවුරින් වාසය කරන්න. පින්ඩියා ලෝප භෝජනන් නිස්සාය පබ්බජ්ජා. ඔබ පැවිදි වෙනවා නම් ඔව් පින්ඩ පාති කළා මොනවා හරි ලැබෙන ඕන රොඩුවක් වළඳන්න ලෑස්ති වෙන්න ඕනේ. රුක්ක මූල සේනාසනන් නිස්සාය පබ්බජ්ජා. පැවිදි වෙනවා නම් ගස් හෙට ඉන්න ලෑස්ති වෙන්න ඕනේ. පෝති මුත්ත බේසජ්ජන් නිස්සාය පබ්බජ්ජා. ඔබ පැවිදි වෙනවා නම් ඔව් තමන්ගේ මුත්‍ර බෙහෙත් කරගෙන වාසය කරන්න ඕනේ කිව්වා. දැන් මේක බටහිර ලෝකේ යූරින් තෙරපි කියලා එක පාවිච්චි කරනවා. දැන් යූරින් තෙරපි කියලා. ඒක අටුවාවේ විස්තර වුණා අරලු ගව මුත්‍රේ දාලා හදලා ගන්න බෙහෙතක් කියලා. ගෝ මුත්‍ර කියලා. නමුත් පූති මුත්‍ර කියන වචනේ තේරුම සොකීය මුත්‍ර. බෙහෙත් හැටියට පාවිච්චි කරගෙන වාසය කරන කියලා. එහෙම ඉඳලා ලෑස්ති වෙන්න ඕනේ කිව්වා. සමහරව ආපු ගමන් කිව්වා
දැන් බෑ කිව්වා. මහාන වෙන්නේ නැහැ කිව්වා මං. ඇයි කියලා. මහාන උනාට පස්සේ කිව්වනම් මම කාගෙන යනවා කිව්වා මේක. මහාන වෙන්න ඉස්සෙල්ලා කියපු නිසා දැන් මට බෑ මං යනවා ගෙදර කියලා ගියා. බුදුරජාණන් වහන්සේට කිව්වා උන්වහන්සේ වදාලා එහෙනම් මහාන උනාට පස්සේ කියන්න කිව්වා. ඒ කියන්නේ දැන් බලන්න උන්වහන්සේ තුල කොච්චර කරුණාවක්. ඇයි දැන් උන්වහන්සේ ලෝකේ දිහා දන්න දේ උන්වහන්සේ දකින දේ අවබෝධ කරපු දේ සාමාන්‍ය මිනිස්සයාට වැහිලානේ. සාමාන්‍යයෙන් අපිට පේන්නේ 100ට 1ක් වගේ එකක් නේ ලෝකේ. අපිට 99% පේන්නේ නැහැ. එතකොට ඒක වැහිලා අපිට. බුදුරජාන් වහන්සේට 100%ක්ම ලෝකේ පේනවා. ඉතින් උන්වහන්සේ දකින දේ දකින්නේ නැහැ. ඉතින් උන්වහන්සේ හරි කරුණාවෙන් කිව්වා මෙහෙමයි. මේක තමයි කරන්නේ. හැබැයි පාංශකූල චීවරන් නිසාය පබ්බජ්ජ පාංශකූල වස්ත්‍ර තමයි මේ පැවිදි කෙනාට ඕනේ. හැබැයි ගිහි අය ගෙනල්ලා සිවුරු පූජා කරනවා නම් ගත්තට කමක් නැහැ. ඒක අතිරේක එකක් කිව්වා. පින්ඩියා ලෝප භෝජනන් නිසාය පබ්බජ්ජ පින්ඩපාත ගිහිලා ලැබෙන ඕන රොඩක් වළඳන්න ලෑස්ති වෙන්න ඕනේ. හැබැයි ගිහි පිරිස ගෙවල් වලින් හදාගෙන දානමාන ගෙනල්ලා පිළිගන්නව නම් ගත්තට කමක් නැහැ. හැබැයි ඒක අතිරේක එකක්. රුක්ක මූල සේනාසනන් නිස්සාය පබ්බජ්ජා ගස් යට තමයි වාසය කරන්න තියෙන්නේ. හැබැයි ගිහි අය කුටි හදලා දෙනවා නම් කුටි සෙනසුන් හිටියට කමක් නැහැ. හැබැයි ඒක අතිරේක එකක්. ඊළඟට බෙහෙත් පිරිකර වලට තියෙනවා මේ පූති මුත්ත බේසජ්ජන් නිස්සාය පබ්බජ්ජා බෙහෙත හැටියට සුඛී මුත්‍රා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් තමන්ට ලැබෙනවා නම් ඔය ගිතෙල් මීපැණි ආදී බෙහෙත් වර්ගත් අතිරේක ලාභයක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්ඛවේ බික්ඛු සන්තුට්ඨෝ. ඒ නිසා මහණෙනි භික්ෂුව මෙහි ශාසනය තුල ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕනේ. ඊතරීතර චීවර ලැබිච්ච සිවුරෙන් ලැබෙන සිවුර ගොරෝසු රෙද්දකින්ද හන රෙද්දකින්ද සතුටු වෙන්න ඕනේ. එයාට වරදිනවා සිවුම් රෙද්ද හොයන්න ගියොත්. සිනුදු රෙද්දෙන් හිල්ලුවත් යාට ලැබිච්ච දින් සතුටු වෙන්න බැරි වෙනවා. ලද දෙයින් සතුටු වීම කියන මහා පුරුෂ විතරකය එයාට ඇති කරගන්න බැරුව යනවා. ලැබිච්ච පින්ඩ පාතෙන් ජීවත් වෙන්න ඕනේ. එයාට ගිහලා පිඬුසිගාගෙන් ලැබුණේ මොනවද? සමහර අවස්ථාවලදී පිඬුසිගා වඩින ස්වාමීන් වහන්සේලා දන්නවා ඈත ජීවත් වෙන කෙනෙක් පින්ඩ පාතෙන් සමහර ප්‍රදේශ තියෙනවා හරිම දුෂ්කරයි. සමහර දවස්වල හම්බ වෙන අවස්ථාවල තියෙනවා මේ නිකම් බත් විතරක්. සමහර දවසට හම්බ වෙනවා පානුයි සීනි. මේ වගේ අවස්ථාවල් මේ ලංකාවේ තියෙනවා. පින්ඩසිකා ජීවත් වෙන ස්වාමීනාථලට තමයි මේ වගේ දේවල් තියෙන්නේ. ඉතින් ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕනේ. එතකොට ලැබිච්ච සීනාසනෙන් Tamante ඉන්න තැනක් මොකද්ද ලැබුණේ? ඒ ලැබිච්ච එකෙන් සතුටු වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කළ බොහෝ කල එකතැන වාසය කිරීමේ ආදීනව තියෙනවා හරියට. එකතැන වාසය කළොත් එයා ඒ කුටියට ඇලෙනවා. එයා ඊට පස්සේ පරිහරණය කරන බඩමුට්ටු වලට ඇලෙනවා. එයා ඒ භූමියට ඇලෙනවා. එයා ඒ දායක දායිකාවන්ට ඇලෙනවා. එයා ඒ වැඳුම් පිදුම් වලට ඇලෙනවා. ඒක තමයි ඊට පස්සේ එයාගේ බාධකේ. එකතැන වාසය කිරීමේ ආදීනව. එතකොට හංසියෙක් වගේ යන්න බෑ යාට. එයා යන්නේ කොහොමද? නැවත එන්නේ කවදාද? නැවත එන්නේ කවදාද කියලා හිත යන්නේ. අපේක්ෂා තියාගෙන යනවා. හංසියෙක් වගේ යන්න බෑ යාට. ඒකයි මේ ලද දෙයින් සතුටු වීම කියන එක මහා පුරුෂ විතරකයක්. ලද දෙයින් සතුටු වීම මහා පුරුෂ විතරකයක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මාගේ මේ ධර්මයේ තිබෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාට මිස ලද දෙයින් සතුටු වෙන්න බැරි කෙනාට නෙමෙයි කිව්වා. ලද දෙයින් සතුටු වුනේ නැත්තම් මොකද වෙන්නේ? එයාට ඇති වෙනවා නොඑක ආකාරයේ කුහකකම් ඇති වෙනවා. කුහනා, ලපනා, නේමිත්තකා, විදිගින්සනතා, ලාභේනි, ලාභන් නිදිගින්සිතාරු කියලා තියෙනවා. කුහකකම් කියන්නේ නැති ගුණ පෙන්නනවා. චීවර පිණ්ඩපාත සේනාසන ලබා ගැනීම පිණිස නැති ගුණ පෙන්නනවා. නැත්තම් ඒව ලැබෙන ආකාරයට කියනවා. ඉස්සර නම් මේ කාලයේ කිරි හම්බ වුණා. දැන් දායක මේ පින්වතුන්ගේ ගෙවල් වල කිරි නැද්ද? අර හොඳ ලස්සන සිද්ධියක් තියෙනවා මේ එක ගෙදරකට අනුරාධපුරයේ ගියේ. හාමුදුරු කෙනෙක් පිඬුසිඟා වැඩියා.
දැන් දාන දෙන්න පුළුවන්කම තියෙනවා. ඉන්න ස්වාමීනි පොඩ්ඩක් මේ වෙන ගෙදරකින්වත් ගිහිල්ලා මම බලන්න මොන හරි දෙන්න තියෙනවද කියලා ඒ උපාසකම්ම මොකද කළේ? ඈත ගෙදරකට ගියා. ඒ හැතරේ මේ ස්වාමීන් වහන්සේ ගෙට රිංගුවා. නෑඹිලි උස්සලා බැලුවා. බැලුවාම තියෙනවා මාළු. ආයෙ බැලුවා හාල් මුට්ටියක් හාල් තියෙනවා. උග්ගහක් තියෙනවා. සද්ද නැති වෙලේ ඉස්සරහ වාඩි වුණා. අනේ ස්වාමීනි මේ මුකුත් මං හොයාගන්න බැලුවා නෑ කිව්වා. පින්වත් උපාසිකාව මටේ නැති බවට නිමිති පහළ වුණා කිව්වා. මොකද නිමිත්ත? අර ගේ ඇතුලේ අර සාලේ හේතු කරලා තියෙන අර උග්ගහ වගේ සර්පෙක් මං දැක්කා. දැන් මෙයා ස්තෝප්පේ ඉන්නේ. කියනවා අර ගේ ඇතුලේ උග්ගහ වගේ සර්පෙක් දැක්කා. සර්පෙක් දැක්කම මට හිතුණා අර පිඟානෙන් වහලා තියෙන අර උක්කකුරු කැට වගේක්. ඒ જાති ගලක් මම ගත්තා. උට ගහන්න. ඌ පෙනේ පිප්පුවා. අර කුස්සිය ඇහැ පැත්තේ මුට්ටිය වහලා තියෙන ලුණු මාළු පෙත්ත වගේ පෙනේ. උගේ දත් ටික අර ඊළඟ ඇහැ පැත්තේ මුට්ටියේ තියෙන හාල් වගේ කිව්වා. ඒක අර උපාසිකාවට තේරුණා දැන් නම් බේරෙන්න පොටක් නෑ. එහෙනම් ඉන්න ස්වාමීනි කියලා හදලා දුන්නා. ලද දෙයින් සතුටු නොවීම නිමිති කියනවා ගන්න. ගන්න නිමිති කියනවා. මේ කාලේ අඹ නැද්ද? කලින් පාර නම් අඹ හම්බුණා අපිට. එහෙම කියවෙන තැන් නැද්ද? ඇති තියෙනවා ඇති නේ. එතකොට මේවා මොනවද? කුහකකම් ලද දෙයින් සතුටු නොවීම නිසා ඇති කරගන්න දේවල්. ඊළඟට කරනවා මෙහි මේක. දරුවෝ එනවා. මේ ඉන්න බබෝ කියලා වඩා ගන්නවා. වඩාගෙන හුරුතල් කරනවා. එතකොට ඔන්න පහදිනවා අනේ අපේ ස්වාමින් වහන්සේලා පවුලේ අය වගේ. පවුලේ අය වගේ. සහෝදර සහෝදරී වගේ. මාමල බාපලා වගේ. ඕන්න හුරුතල් කරනෝනේ දරුවන් ඕන්න ආයෙ සලකනවා. ඊට පස්සේ පවුලේ කරදරයක් වුණාම මෙයා දුවලා ගිහින් අඬනවා මිනිස්සු වඩනකොට. මෙයා දුවලා ගිහින් hina වෙනවා මිනිස්සුත් එක්ක සතුටු වෙනවා. මේ ඔක්කොම කරන මක් නිසාද? ලද දෙයින් සතුටු වෙන්න බැරුව. ලද දෙයින් සතුටු නාමයේ කිසිම දෙයක් නැහැ. ලද දෙයින් සතුටු වීම මහා පුරුෂ විතර්කයක්. ලද දෙයින් සතුටු වීම ගැන හරි ලස්සන කතා තියෙනවා. දවසක් ස්වාමීන් වහන්සේ නම කණ්ඩායමපුරේ පැවිදි වුණා. පොඩි කාලේ පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳලා උන්වහන්සේ වාසය කළේ සිතුල්පව්වේ. අවුරුදු ගණනාවක් ගෙදරට ආවේ නැහැ. ඉතින් ගෙදර ඒ මහා උපාසිකාවයි ඒ උපාසක මහත්තයා හරි මතක් කර කර අඬනවා අනේ අපි දැක්කේ නැහැ. අවුරුදු ගණනාවක් ගියා දැක්කේ නැහැ. දැන් මේ ගුරු ස්වාමීන් වහන්සේ වස්වසන්ද සිතුල්පව්වට වඩින්න ලෑස්ති වුණා. ඉතින් කෝ අනේ ස්වාමීනි අපිත් අද අපේ මේ වත්තේ පහල කැලෑ කොට්ටාසේ අපිත් කුටියක් හැදුවා. අපිටත් වස්වසන්න ස්වාමීන් වහන්සේ නමක් ඕනේ. පුළුවන් නම් අපේ ස්වාමීන් වහන්සේවම වඩම්බන්න කිව්වා. ඉතින් ඔන්න හොඳයි මං කවුරුහරි ස්වාමීන් වහන්සේ නමක් කියවන්නම් කියලා මේ ගුරු ස්වාමීන් වහන්සේ පිටත් වුණා. පිටත් වුණාම උන්වහන්සේට අතරමඟදී හම්බ වුණා අර පුතා. ඒ පවුලේ ස්වාමීන් වහන්සේ අරහේ ඉඳලා අනුරාධපුරේ එනවා. අහුව ඇයි මේ වඩින්න අනුරාධපුරේ? ස්වාමිනී මං දෙමව්පිය බලන්න යනවා කිව්වා. හොඳයි එහෙනම් කියලා කතා බස් කළා. ඕන්න ගිහිල්ලා විහාරේ නැවතුණා. නැවතුණාට පස්සේ අර අම්මා තාත්තා දෙන්නා විහාරයට ගිහලා ඇහුවා ස්වාමීනි අපේ කුටියේ වස්වසන්න කවුද පත් වෙච්ච ස්වාමින් වහන්සේ? මේ ඉන්නේ කියලා පෙන්නනවා. දැන් පෙන්වුවේ කාවද? පුතාව. දැන් පුතාව අඳුනන්න බෑ උස මහතයි. රූපේ වෙනස් වෙලා. ඊට පස්සේ අඳුනන්නේ නැහැ පින්වත් ස්වාමින් වහන්සේ. හැබැයි මේකෙදී එක වතක් තේනවා කිව්වා. අපි ඒකට අවසර ගත්තා ලොකු ස්වාමින් වහන්සේගෙන්. ඒ වස්වසන කාලේ පුරාම අපේ නිවසට පිණ්ඩපාතේ වඩින්න ඕනේ කිව්වා. හොඳයි කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හැමදාම පිණ්ඩපාතේ වඩිනවා ධර්මයේ කියනවා පාඩි කුටියට ඉන්නවා. වස්වසල ඉවර වුණා. ඉවරන පස්සේ සිවුරක් පූජා කළා. මේ ස්වාමීන් වහන්සේට. මේ ස්වාමීන් සිවුරත් අරගෙන මේ පින් දීලා පිටත් වුණා සිතුල්පව්වට. දැන් ගුරු ස්වාමීන් වහන්සේ වස්වසල ඉවරලා සිතුල්පව් ඉඳලා වඩිනවා. ඔන්න අතරමඟදී හම්බුණා. ඇහුවා පොඩි නම දෙමාපියෝ දැක්කද? දැක්කා ස්වාමීනි. කොහොමද හොඳින් ඉන්නවා කිව්වා. මේ මාස 3ේම පිඬුසිඟා වැඩියෙකු අපේ ගෙදරට. ධර්ම දානේ දුන්න ස්වාමීනි කිව්වා. බොහොම හොඳයි කියලා ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ ලැබිච්ච සිවුරත් ගුරු ස්වාමීන් වහන්සේටම පූජා කළා. පූජා කළා පිටත් වුණා. දැන් අර ගුරු ස්වාමීන් වහන්සේ තනියම වඩිනවා.
දැකලා අම්මා තාත්තා දෙන්න අඬාගෙන ගිහිල්ලා ඇහුවා අනේ ස්වාමීනි කෝ අපේ දරුවා? අපේ දරුවට අනතුරක් වුණාද? අපි මේ වඩම්මාගෙන එයි කියලා හිතුවා. ඇයි වැඩි නැත්තේ? ඇයි උපාසිකා මේ 3 මාසයේ වසසල හිටිය දරුවා නෙව? අන්නන්නගත් නෑ ස්වාමීනි වෙන්න බෑ කිව්වා. ගෙදරට නම් වැඩි බව හැබෑව ධර්මයක් කිව්වා. නමුත් ඇඟෙවිවත් නෑ. නෑ උපාසිකා මේ තියෙන්නේ මේ සිවුර මේ පුතා දුන්නේ. මං ඇහුවනේ දෙමාපියෝ දැක්කද කතාබස් කළද ඔක? අඬා සතුටටපත් වෙලා ඒ පැත්ත හැරිලා වැඳගෙන මේ අම්මයි තාත්තයි කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් මාගේ පුත්‍ර රත්නේ හිස අතගා ආශිර්වාද කරනවා මේ නොඇලීම ගැන. ආන්න ලද දෙයින් සතුටු වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ශාසනය තුල මාගේ මේ ධර්මයේ තිබෙන්නේ පවිවිත්තස්සායන්. මේ ධර්මයේ තියෙන්නේ කාටද? හුදෙකලා විවේකී යල්නු කෙනාට. කොහොමද? මහන්නේ සමහර අවස්ථාවල් ඇති වෙනවා භික්ෂුවට. ඒ භික්ෂුව ළඟට එනවා භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවරු, රජවරු, රාජමහා අමාත්‍යවරු, අන්‍යාගමිකයෝ, අන්‍යාගමික ශ්‍රාවකයෝ. ඒ ඇවිදින් වාසය කළත් මේ භික්ෂුවගේ හිත පවත්වන්නේ ඒ පිරිසත් එක්ක නෙමෙයි. හිත පවත්වන්නේ විවේකේමයි. හිත විවේකේම පවත්වනවා. මා ළඟට දැන් අසවලා පැමිණලා කතා කරනවා නම් හොඳයි. මා එක්ක අසවලා කතා කරනවා නම් හොඳයි. අසවලා කතා කරනවා නම් හොඳයි. අසවලා මාගෙන් දහම් ගැටළු අහනවා නම් හොඳයි. ඒකට මට ගිහිල්ලා මැදිහත් වෙලා විසඳන්න තියෙනවා නම් හොඳයි. මෙහෙම හිතන්නේ නෑ. මෙයා සම්පූර්ණ මේ පිරිස ළඟ ඉන්නවා. නමුත් පිරිසෙන් වෙන් වෙලා ඉන්නවා. ආන් ඒකට කියනවා හුදෙකලා විවේකේ වාසය කිරීම. ඇයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ ධර්ම විනය පෙන්ලා තියෙන මොකක් හැටියටද? මේ ධර්ම විනය පෙන්ලා තියෙන්නේ සාගරය වගේ නේ. පහාරාද සූත්‍රය පෙන්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය සාගරය වගේ. සාගරයේ වාසය කරනවා කියුව මේ විශේෂ මහානුභාව සම්පන්න මත්ස්‍යයන්. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ධර්ම විනය නැමැති සාගරයේ වාසය කරන මත්ස්‍යයන් කවුද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් මාර්ගඵලලාභී ශ්‍රාවකයන්. එහෙමනම් දැන් අපි ඔක්කොම මේ සාගරයේ තුල ඉන්න මත්ස්‍යෝ නම් අපි වැඩෙන්න ඕනේ මොකේද? සාගර ජලයේනේ. ඒ ධර්ම විනය තුල තමයි වැඩෙන්න තියෙන්නේ. ඒ ධර්මයේ තුල වැඩෙන්නේ නැත්නම් ද මාළුවෙකුට පුළුවන් දින්න වතුර නැතුව. මාළුවෙ වතුර නැතුව වැඩෙනවද? හැදෙන්නේ. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සාගරය තුල වැඩෙන හැම සතෙක්ම සාගර ජලයෙන් පෝෂණය ලබනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණිච්ච අය පෝෂණය ලබන්නේ ධර්මයෙන් විනයෙන්. අන්න එතකොට යා හුදකලාවේ ඇලි වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ධර්මයේ තිබෙන්නේ පටන්ගත්තු වීරිය ඇති කෙනාටයි කුසීත කෙනාට නොවේ. මොකද්ද පටන්ගත්තු වීරිය කියවේ? ඔන්න Tamanට ඇති වෙනවා නානා ස්වභාවයේ කෙලෙස්, හිත කිලුටු කරන දේවල්. හිත කිලුටු කරන රාගය, ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව, මාන්නය, එකට එක කිරීම, දැඩි බව, අවවාදයට නොනැමීම, හිතුවක්කාර බව මේව ඇති වෙනවා තමන්ගේ හිතේ. ඊර්ෂ්‍යාව මේ වගේ දේවල් ඇති. ගුණමකුකම කියන්නේ අනිත් අයගේ ගුණ වලට තමන්ගේ තියෙන අකමැත්ත. ගුණමකුකම මේ වගේ කෙලෙස් හට ගන්නවා. ඉතින් ආරද්ධවරිය කියන්නේ මොකද්ද? ඒවා හටගත්තු ගමන් ඒවා ප්‍රහාණය කරනවා. ඒවා ප්‍රහාණය කරනවා. ඒ වගේම කුසල් උපදව ගන්න වීරිය කරනවා. මොනවද කුසල්? විරාගය, මෛත්‍රිය, සමාධිය, කරුණාව, ඉවසීම, කීකරුකම, අවනත බව, නිහතමානීකම, වැඩිහිටියන්ට ගරු කිරීම මේ ඔක්කොම මොනවද? මේවා තමයි කුසල්. ආන්ගේ කුසල් උපදව ගන්න වීරිය කරනවා. අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා. තාමවා දැඩි වීරිය කරනවා. දැඩි වීරියකින් යුක්තයි. එයාගේ උත්සාහය අත් නොහැර පවත්වනවා. එතකොට මේ කුසීත කියලා කියන්නේ Tamanගේ හිතේ ඇති ගන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්නේ නැහැ කියන එක. අකුසල් ප්‍රහාණය කරන්නේ වොහි වැඩෙනවා. ඉඩ ඇරලා තියෙනවා. ගහක් කොළක් උනත් අපි ගමු නිදිකුඹ වැවෙනවා වත්තේ.
ඉඩරලා තිබ්බොත් මොකද වෙන්නේ? පඳුරු දාලා අපිට ලේසියෙන් ගලවන්න බැරි විදියට බෝ වෙලා යනවා. නමුත් පොඩියට පැලේ එනකොටම අපිට බැරිද ඇඟිලි දෙකෙන් අල්ලලා ගලවන්න? ආන් ඒ වගේ උපන් ක්ෂණයෙන් අපිට පුළුවන් නම් අකුසල් දුරු කරන්න. ඒක ඊට පස්සේ අමාරුවක් නෑ. නමුත් ඒක අපි නොසලකා හරිව දැන් ඔන්න අපි වත් එකපාරක් සුද්ධ කළා මිදුල. මිදුල සුද්ධ කළා ඉවරලා අපි අතුපතු ගන්නෑ. මිදුල දිහා බලන්නේ හොයන්නේ. කලක් යනකට ආයි වල් වෙවෙන්නේ නැද්ද? ඊට පස්සේ ආයේ නිකන් අත් දෙකින් උදුරන්න බැරි මට්ටමට මෝරන්නේ නැද්ද? මේ වගේ මේ හිතේ අකුසල් හටගත්තාම ඒ අකුසල්ම වර්ධනය වෙන ආකාරයට හිත හිටියොත් කලක් යනකොට ලේසියෙන් ඒක අයින් කරන්න බෑ. මහා වෙහිසක් වීරියක් ගන්න ඕනේ. අර ඒ නිසා තමයි ආරද්ධ විරිය ඕනේ. ආරද්ධ විරිය කියන්නේ හැමතිස්සෙම මේ වීරිය තුළ පවත්වනවා. පටන් ගත්තු වීරිය. හැමතිස්සෙම පවත්වන වීරිය. හැමතිස්සෙම පවත්වන වීරිය තිබුණොත් එයාට ඒක පෝෂණය වෙන්නේ නැහැ. පැටව ගහන්නේ නැහැ. නැත්තම් මේක බලවත් වෙනවා. සර්පයෝ වගේ. දැන් සර්පයෝ චූටි පැටිය කාලේ අපි බයක් නැහැනේ. නමුත් සර්පයාට කන්න දීලා විශාල කළොත් එහෙම අනුතුරුදායකයි නේද? ඒ වගේ තමයි සර්පයෙකුට කන්න දීලා ලොකු කරනවා වගේ තමයි අපේ හිතේ හටගන්නු දේශයට අපි ඉඩ දුන්නොත්. මෝහයට ඉඩ දුන්නොත්, ඊර්ෂ්‍යාවට ඉඩ දුන්නොත්, එකට එක කිරීමට ඉඩ දුන්නොත්, ඒවට ඊට පස්සේ දරුණු වෙලා එනවා අපිට පාලනය කරන්න බැරි විදියට. ආන් මේ தත්ත්වයටපත් වෙන්නේ නැහැ. පටන් ගත්ත වීරිය, ආරද්ධ විරිය තිබුණොත්. ආරද්ධ විරිය කියන්නේ ඒකද? සමහරු ආරද්ධ විරිය කියලා ඒක මේ විදිහට තේරුම් ගන්න නැතුව ඒගොල්ලෝ හිතනවා මේ තනියම ඉන්න මට ඕනේ. තනියම ඉන්න ඕනේ. එතකොට ඒක හිතනවා තනියම සිටිය ඔක්කොම හරි කියලා. ඊට පස්සේ හිතනවා Tamanට හිතන දේ කරන්න ඕනේ. ඊට පස්සේ හිතනවා හිතන දේ කරොත් ඔක්කොම හරි. සීලය ආරක්ෂා කරගන්න. ඊට පස්සේ හිතනවා වෙනම භාවනා කරන්න ඕනේ. අයි පැවිදි අතරේ මෙයා 100න් ඉන්නේ. සිව් ඉරියව්වේ. ඉරියව්වෙම හතර ඉරියව් 100න් ඉන්නේ. ඉන්නේ නැති නිසා මොකද වෙන්නේ? සතර ඉරියව් තුල වීරිය පවත්වන්න බැරුව යනවා. වීරිය පවත්වන්න ඕනේ සතර ඉරියව්වෙම. ආන් ඒක තමයි ආරද්ධ විරිය. අන්න ඒ කෙනාට තමයි කියන මේ ධර්මයේ තියෙන්නේ. මේ ධර්මයේ තියෙන්නේ ආරද්ධ විරිය තියෙන කෙනාටයි. කුසීත කෙනාට නොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මාගේ මේ ධර්මයේ තිබෙන්නේ උපට්ඨිත සති. සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාටයි මේ ධර්මයේ තිබෙන්නේ. මොකද්ද සිහිය පිහිටුවාගෙන ඉන්නවා කියන්නේ? සතර සතිපට්ඨානයේ තුල වාසය කරනවා. එයාට පුළුවන්කම තියෙනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. තමන් කරපු දේවල්, තමන් කියපු දේවල් ඒව සීකර කර නිවැරදි කර ගන්න පුළුවන් තමන්ගේ ඉස්සරහට. දැන් තමන්ගෙන් වෙච්ච වැරද්ද එයා සීකල්ලා නිවැරදි කරන්නේ නැත්නම් එයා ආයේ වැරද්ද කරනවා. තමන් කියපු දේ ආයෙ සිහි කළා මට මෙහෙම වුණා මගේ වතින් මේක කියුණා කියලා ඒක නිවැරදි කරගන්න නැත්තම් ආයෙ කරන. ඒක එතකොට යා මතක් කරන්නේ සිහියේ. තමන් සිහි කර කර වැරදිච්ච තැන් හදා ගන්නවා. එහෙම හදා ගන්න කෙනාට තියෙනවා උපට්ඨිත සති. උපට්ඨිත සති කියන්නේ පිහිටුවා ගන්නා ලද සිහිය. පිහිටුවා ගන්නා ලද සිහිය තියෙන කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. තමන්ගෙන් වෙච්ච වැරද්ද තමන්ට පේන්නේ නැත්තම්, තමන්ගෙන් වෙච්ච අඩුපාඩු තමන්ට පේන්නේ නැත්තම්, තමන්ගේ දුර්වලකම් තමන්ට දකින්න බැරි නම්, තමන් හිතත් ඒක කරනවා, අනිත්ත් ඒක කරනවා, අදත් ඒක කරනවා. එහෙමනම් ඒක නැති වෙන්න නම් තමන්ට තමන්ගේ ආපස්සට බලලා චිර කතම්පි චිර භාසිතම්පි තමන් කියපු කරපු දේවල් හොඳට සිහි කර කර තමන්ට නිවැරදි වෙන්න පුළුවන්. මේවා මගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැහැ. තමන් කියපු කරපු හොඳ දේවල් මෙන්න මේ වගේ දේවල් මම සම්බන්ධ කරගන්න කියලා සම්පූර්ණයෙන්ම අතීතයේ නිකන් තෝරලා බේරලා ගන්නවා යා. අරගෙන වැරදිච්ච තැන් තමන් නිවැරදි කරගන්නවා. ආන් ඒක කරන 100 පිහිටුව. ඒක 100ට අයිති එකක්. අන්‍යයාට උපට්ඨිත සති ඊට පස්සේ හොඳට 100 තමන්ගේ ජීවිතේට පුහුණු කරගන්නවා. ආන්නේ එහෙම කරන කෙනාට තමයි කියන මේ ධර්මයේ තියෙන්නේ.
දැන් බලන්න මේ උපට්ඨිත සති වලට උන්වහන්සේ එකපාරට සතර සතිපට්ඨානයි කියන්නේ නැතුව මේක දේශනා කළේ කොහොමද? ඉද බික්කේ බික්කු සතිමා හෝති පරමේන සති නීපක්කේන සමන්නාගතෝ. අවස්ථානුකූලව නුවණ පාවිච්චි කිරීමේ සිහියෙන් යුක්තයි. අවස්ථානුකූලව නුවණ පාවිච්චි කිරීමේ සිහියෙන් යුක්තයි. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. එයා කලින් බොහෝ දේවල් කියපු දේවල් කරපු දේවල් හොඳට සිහි කර කර කල්පනා කර කර හදනවා කියන ඒවා. ආයෙ ඇති නොවෙන්න. එතකොට එයා කරන්නේ මොකද? පසුතැවීමක් නෙමෙයි. මොකද කරන්නේ? සකස් කිරීමක්. ආයෙ ඒවා ඇති නොවෙන්න. එහෙම තමන්ගෙන් වෙච්ච අඩුපාඩු අතපසුකම් ගැන තමන් කල්පනා කරන තු අතෑරියු තමන්ට ආයෙමත් ඒක සිද්ධ වෙනවා. ආන්ගේ කිනාට කියන මේ ධර්මයේ තියෙන උපට්ඨිත සති. සමාහිතස්සයම් භික්කවේ ධම්මෝ. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ චිත්ත සමාධිය තියෙද කිනාටයි. චිත්ත සමාධිය නැති කිනාට නොවේ. මොකද්ද මේ චිත්ත සමාධිය? බුදුරජාණන් වහන්සේ මෙතන චිත්ත සමාධිය කියන්නේ සමාහිත බව කියන්නේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. ඒ කියන්නේ යා සතර සතිපට්ඨානේ අර උපට්ඨිත සති 100 පිටවන්න මොකද වෙන්නේ? දැන් මුලින්ම වීරිය, ආරද්ධ විරිය. ආරද්ධ විරිය ඇති කරගෙන 100 පිටවනවා. 100 පිටවන්න මොකද වෙන්නේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධියට යා ජීවිතය සකස් කර ගන්නවා. ටික යාගේ ජීවිතය තුළ චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන් වෙනවා. චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ අර කරුණු නිසා. සම්මා වායාම, සම්මා සති. ඒකට උවමනා කරන විදිහට සම්පූර්ණ සකස් වෙනවා. අර අප්පිච්චතා, සන්තුට්ඨිතා, පවිවේකතා සම්පූර්ණයෙන් සකස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ කියන මේ ධාන හතර තුල යා 100 පිහිටවනවා නම්, සමාධිය වඩනවා නම් යාට තමන්ගේ ජීවිතයේ අවබෝධයක් කරා ගෙනියන්න පුළුවන්. මේක මහා පුරුෂ විතර්කයක්. මේ ධර්මයේ තියෙන චිත්ත සමාධියේ තියෙන කෙනාටයි කියලා කල්පනා කිරීම පවා මහා පුරුෂ විතර්කයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤවතු අයන් ධම්මෝ. මේ ධර්මයේ ප්‍රඥාවන්ත කෙනාටයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාව නැති කෙනාටද මේ ඉති. ප්‍රඥාව කියන එක නෝනින් කල්පනා කළා කරන එකක්. මේ ළඟදී නෝන කෙනෙක් මාත් එක්ක හරි ලස්සන බුද්ධිමත් වචනයක් කතා කළා. මොකද්ද? කෙනෙක් කිව්වලු යාට මේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ තමයි වසවර්ති මාර්යා ඉන්නේ කියලා. ඉතින් යාට කල්පනා කරවලු ඒක එහෙම වෙන්න පුළුවන්ද? මම මේ නෝන ගැන මේ කියන්නේ. දැන් ධම්සක්කවත සූත්‍රයේ තියෙනනේ දහම් ගෝසා පැවැත්වුවා කියලා පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ. මේ භාග්‍යතුන් වහන්සේ බර්ණ සිසිපතන මිගදාය අනුත්තරං ධම්මචක්කම් පවතිතං සාමනේන කිසි ශ්‍රමණයෙකුට, බ්‍රහ්මණයෙකුට, මාරයෙකුට, දෙවියෙකුට මේක ආපහු හරවන්න බෑ කියලා. එහෙමනම් වසවත්ති මාරයා ඒ වසවත්ති දිව්‍ය ලෝකෙ ඉන්න බෑ. ඒ වසවත්ති දිව්‍ය ලෝකෙ ඉන්නේ දෙවිවරුමයි. දෙවිවරුමයි මේ දහම් ගෝසා පවත්වන්නේ. තේනවනේ මගේ ගියා ස්වාමීනි මට මෙහෙම අදහසක් එතකොට මාව හිතට මම බොහොම ප්‍රශංසා කළා. අන්න නෝනින් කල්පනා කළා කියලා. නෝනින් කල්පනා කළා නෙමෙයිද? යා නෝනෙන් හිතලා ඒක එහෙම වෙන්නේ කොහොමද? මේ ධම්සක්කවත සූත්‍රය අහන්න ආවනේ. ඒගොල්ලෝ ධර්මය අවබෝධ කළා. මේක දිව්‍ය ලෝකයක් නේ. අන්න ඒක නෝනින් කල්පනා කළා. දැක්කනේ? නෝනින් කල්පනා කරන්නේ නැත්නම් මොකද කරන්නේ? ඇහුවා ගිල්ල වම ඇරුවා. අයියේ කියන එක ඇහුවා ඒ අහපු එක ඒ ආකාරයෙන්ම ගිල්ලා ඒ ආකාරයෙන්ම කිව්වා. ආයේ මේක ඇත්ත නැත්ත මොකද්ද මේ කියන්නේ? ඇත්තක්ද බොරුවක්ද? මුකුත් చెවිල්ල බැවිල්ල නෑ. ඒක ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව තියනවා කියන්නේ මොකද්ද? යා නුවණින් කල්පනා කරනවා, නුවණින් විමසනවා, නුවණින් මෙනෙහි කරනවා. එතකොට යා නුවණින් මෙනෙහි කරමින් එයා ඒක තේරුම් ගන්නවා ධර්මයට අනුව. එතකොට මේ විදිහට නුවණින් කල්පනා කරන, නුවණින් විමසන, නුවණින් ගලපන ඒ කෙනාට තමයි කියනවා මාගේ මේ ධර්මයේ තියෙන්නේ. එහෙම නුවණින් ගලපන්නේ නැති, නුවණින් කල්පනා කරන්නේ නැති, නුවණින් විමසන්නේ නැති කෙනාට හරි දේ හොයන්නත් බෑ, වැරදි දේ හොයන්නත් බෑ. ධර්මය හොයන්නත් බෑ, අධර්මය හොයන්නත් බෑ. යෝනිසෝ මනසිකාරය හොයන්නත් බෑ, අයෝනිසෝ මනසිකාරය හොයන්නත් බෑ. කුසල් හොයන්නත් බෑ,
අකුසල් වෙන්නත් බෑ. නුවණින් කල්පනා නොකිරීම කියලා කියන්නේ ජීවිතයේ තියෙන විශාල අවාසනාවක්. නුවණින් කල්පනා කිරීම කියන එක නුවණින් කල්පනා කරන්න පුරුදු වෙලාමයි ඇති කරගන්න ඕනේ. මේ බුද්ධ දේශනාවට අනුව හිතන්න පුළුවන්කම. මම ඔබට මේ උදාහරණය කිව්වේ ඒකයි. දැන් බලන්න අර කෙනාට එකපාරට මතක් වුණානේ ඒකයි මේ ඉන්නේ කොහමද? ධම්සප්පවේදන සූත්‍රය මතක් වුණා. එකපාරට නිවැරදි වුණා. ඉතින් මේ වගේ අර නුවණින් කල්පනා කරනවා කියන එක ඒක මේ කලබලයට වචන පිට කරලා කරන එකක් නෙමෙයි. ඒක නුවණින් හිතන එකක්. එයා හොඳට නිවැරදිව කල්පනා කරන එකක්. තේරුම් ගන්න කල්පනා කරන එකක්. අන්න එහෙම කල්පනා කිරීම තුළ තමයි එයාට ධර්මයේ වැටහෙන්න පටන් ගන්නෙ. මේක බොහෝ දිනෙකට ඇති වෙලා නැහැ. හැබැයි ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. මොකද ඉබේ ඇති වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මාගේ මේ ධර්මයේ තියෙන්නේ ප්‍රපංච රහිත බවට ඇලුණු කෙනාටයි. කාටද මේ ධර්මයේ තියෙන්නේ? ප්‍රපංච රහිත බවට ඇලුණු කෙනාටයි. මොකද්ද මේ ප්‍රපංච රහිත බව කියන්නේ? ප්‍රපංච කියන්නේ මොකද්ද? කෙලෙස් ගැන හිත ඉන්නේ එක. මොකද්ද ප්‍රපංච කියන්නේ? රාගේ හෝදී ඒක මොනවා හරි විකාර දේවල් ඔහි කල්පනා කර කර අපි ඉන්නව නේද? මේ උල්පතකින් වතුර උනන්නේ නැහැ ඔය සිටිවිලි එනවා. ඉවරයක් නැහැ නේ මේක. එකක් කිවුරුනාම එකක් එනවා. එකක් කිවුරුනාම එකක් එනවා. එකක් කිවුරුනාම එකක් එනවා. මෙන්න හිතවිලි එනවා නේද? මෙන්න හිතවිලි එනවා. ඒකේ කිසිම පාලනයක් කොනක් පොටක් නැහැ. ඔහි දැන් රූපයක් දැක්කොත් දැකපු එකට අනුව හිතී තියනවා. ශබ්දයක් ඇහුවොත් අහපු එකට අනුව හිතී තියනවා. මොනවා හරි ගඳ සුවඳක් දැනුනොත් ඒකට අනුව හිතී තියනවා. මොනවා හරි කෑමක් දැක්කොත් ඒකට අනුව සිතවිලි හිතෙනවා. ඇඳුමක් දැක්කොත් ඒකට අනුව සිතවිලි හිතෙනවා. පුද්ගලයෙක් දැක්කොත් ඒකට අනුව සිතවිලි හිතෙනවා. වාහනයක් දැක්කොත් ඒකට අනුව සිතවිලි හිතෙනවා. ගස් කොළන් දැක්කොත් ඒකට අනුව සිතවිලි හිතෙනවා. මේ වගේ එකක් නැද්ද? මේකට තමයි ප්‍රපංච කියන්නේ. ඒ වගේ ඔහි හිත ඉන්නකොට ඒ හැමතිස්සෙම මේ ප්‍රපංච වලින් පංච නීවරණ තමයි පෝෂණය වෙන්නේ. අවිද්‍යාව තමයි වැඩෙන්නේ. ප්‍රපංච නැත්තම් ඒවා මොකුත් නැහැ. ඒ විදිහට නැති වෙන්න නම් ඒවා මේ කියන ආකාරයට වර්ධනයක් තියෙන්න ඕනේ. අන්න ප්‍රඥාවෙන් තමයි නෝනින් මෙනෙහි කර කර එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි කයින් කෙරෙන වැරදි කය සංවර කිරීමෙන් නවත්ත ගන්න පුළුවන්. වචනෙන් කෙරෙන වැරදි වචනේ සංවර කර ගැනීමෙන් නවත්ත ගන්න පුළුවන්. හැබැයි මනස මුල් කරගෙන සිද්ධ වෙන දේවල් ඒ ක්‍රමයට නවත්තන්න බෑ. මනස මුල් කරගෙන සිද්ධ වෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බද්ධ වෛරය, එකට එක කිරීම, ගුණමකුකම, ඊළඟට අවනත නොවීම, අකීකරුකම, දැඩි බව මේවා හැම එකක්ම මනසේ හැදෙන. මනසේ හැදෙන දේවල් ගැන තියෙන මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා පඤ්ඤාය දිස්වා භික්කවේ පහතබ්බු. මහණෙනි මේවා ප්‍රඥාවෙන්ම දැක තමයි ඉවත් කරන්න තියෙන්නේ. ප්‍රඥාවෙන් දැන් දැක්කනේ ප්‍රඥාවන්තස් අයන්දම්මෝ. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාට. ඉතින් ප්‍රඥාවෙන්ම තමයි ඒවා දැක අයින් කරන්න තියෙන්නේ. ප්‍රඥාවෙන්ම දැක අයින් කරන්න තියෙන්නේ. ඒවා මේ කය සංවර වෙච්ච ගමන් අයින් වෙන්නේ නැහැ. වචනේ සංවර වෙච්ච ගමන් අයින් වෙන්නේ නැහැ. අරව පෝෂණය වෙච්ච ගමන් ආයේ කය අසංවර වෙනවා. වචනේ අසංවර. ඒ නිසා ප්‍රඥාවෙන්ම දැක ප්‍රහාණය කරන්න. අන්‍යම් ප්‍රහාණය කරනකොට මොකද වෙන්නේ? දැන් යාට ඉස්සෙල්ලා පුළුවන් වුණා සමාධියකින් අකුසල් බැහැර කරලා ඉන්න. ඊට පස්සේ යා මොකද කරන්නේ? නෝනෙන් ඉමසීමස ආරි සත්‍ය නෝනෙන් ඉමසීමස ජීවිතයේ ගලපා බලද්දී යථා භූත ඥානෙ ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ යාට නොවල්ම ඇති වෙනවා. නොවල්ම ඇති වෙච්ච ගමන් ඒ වය අතාරිනවා. අතෑරියාම එයින් නිදහස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්නේ ප්‍රපංච නැති මානසිකත්වයක් ප්‍රපංච නැති මානසිකත්වයකට ඇලී වාසය කරන කෙනාටයි කියනවා මේ ධර්මය. ඉතින් මේ වගේ ධර්මය අහපු නිසායි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ධර්මයෙන් ප්‍රතිඵල ගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට මේ අවවාදය කළා. එදා ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අවවාදය අහලා ඒ වස් කාලේම කොහෙද වැඩ සිටියේ? චේති කියන ජනපදයේ. වැඩ ඉඳලා උන්වහන්සේ නිතර දෙවේලේ කල්පනා කළා මොනවද?
මේ කියාපු මහා පුරුෂ විතර්ක 8. මොනවද මේ මහා පුරුෂ විතර්ක 8? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ අල්පේච්ඡ කෙනාටයි. දැන් ඔන්න අල්පේච්ඡ කියන වචනේ හොඳට ඔබ තේරුම දන්නවා. මහිච්ඡ කෙනාට නොවේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාටයි. ලද දෙයින් සතුටු නොවන කෙනාට නොවේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ හුදකලා වාසී ඇලුණු කෙනාටයි. පිරිස සමග සතුටු වෙවි ඉන්න කෙනාට නොවේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ ආරද්ධ විරිය. ඒ කියන්නේ පටන්ගත් වීරිය ඇති කෙනාටයි. කුසීත කෙනාට නොවේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ සීය පිහිටුවාගෙන ඉන්න කෙනාටයි. මුට්ටස්සත කෙනාට, සී මුලා වූ කෙනාට නොවේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ සමාහිත සිත් ඇති කෙනාටයි. සිත විසිරුණු කෙනාට නොවේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. ප්‍රඥා නැති කෙනාට නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ ප්‍රපංච රහිත බවට ඇලුණු කෙනාටයි. ප්‍රපංච තුල ඉන්න කෙනාට නොවේ. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ විදිහට කල්පනා කර බුදුරජාන් වහන්සේ වදාළේ මේ ඒ විදිහට කල්පනා කරලා ওই හොඳට පුරුදු කළොත් එයාට කැමැති තාක් ඉන්න පුළුවන් කිව්වා. මොකේද? පළවෙනි ධානයේ, ඊළඟට දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ කැමැති තාක් වාසය කරන්න පුළුවන් කිව්වා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ මහා පුරුෂ විතර්කයට කල්පනා කර නුවණින් මෙනෙහි කර පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ කැමැති තාක් වාසය කළා. වාසය කළා. උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ අවබෝධ කළා මේ වනාහි දුක නම් වූ ආර්ය සත්‍යයයි. මේ වනාහි දුක හටගන්න හේතු ආර්ය සත්‍යයයි. මේ වනාහි දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යයයි. මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍යයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට ප්‍රගුණ කළා. අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගේ සිතේ තිබිච්ච කාමාසව, භවආසව, අවිජ්ජාසව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා දාලා ආසවක් ශේකර ඥාණයටපත් වෙලා උන්වහන්සේ ඊතා සුළු කලකින් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ ඊට පස්සේ හරි සන්තෝෂයෙන් මෙන්න මේ ගාථා උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා ලස්සනට මේ ගාථා තුනක් උන්වහන්සේ දේශනා කළා. මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉද්ධියා උපසංකමි. මා කල්පනා කරපු අදහස් අවබෝධ කරගත්තු ලොව අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවතුන් වහන්සේ 이르දියෙන් මනෝමය ශරීරයෙන් මා ඉදිරියට වැඩිසේක. යථා මේ අහු සංකප්පෝ තතෝ උත්තරි දේශයි නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශයි. ඉතින් මා කල්පනා කරපු කල්පනාවේ තිබුණේ මහා පුරුෂ විතර්ක 7යි. එයින් වැඩි එකක් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මට දේශා වදාළසේක. නිප්පපංච රතෝ බුද්ධෝ ප්‍රපංච රහිත නිවනේ ඇලුණු ඒ බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රපංච රහිත බව ගැන මාහට වදාළසේක. තස්සං ධම්මමඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ තිස්සෝ විජ්ජානුප්පත්තෝ කතං බුද්දස්ස ශාසනං. ඉතින් මම මේ ධර්මය ඒ විදියට තේරුම් අරගෙන ගෞතම බුදුරජුන්ගේ ශාසනයේ ඇලී වාසය කළා. මොන ශාසනයක්ද අපිට තියෙන්නේ? ගෞතම බුදුරජුන්ගේ ශාසනයක්. දැන් 100න් ඉන්නේ නැති නිසා බොහෝ දෙනෙක් 100 පවත්න්නේ නැති නිසා මේ ශාසනය කියන වචනේ විවිධ විදිහට පාවිච්චි කරනවා. භික්ෂු ශාසනය,
සංඝ ශාසනේ, භික්ෂුණී ශාසනේ ඒ වචන ඔක්කොම වැරදි. එක ශාසනයයි තියෙන්නේ. මොකක්ද ඒ ශාසනේ? ගෞතම බුද්ධ ශාසනේ. ඔබට මතකද යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෞතම ශාසනම්හි. මොන ශාසනයේද? ගෞතම ශාසනය. ගෞතම ශාසනය තුල තමයි යමෙක් යේ සුප්පයුත්තා යමෙක් මනා පිළිවෙතින් යුක්ත වෙලා දැඩිව මනසෙන් යුක්තව දැඩි වීරියකින් යුක්තව කෙලසුන්ගෙන් නික්ම ගියාද? කොයි ශාසනයේදලද? ගෞතම බුද්ධ ශාසනය. ආන්න වෙන ශාසනයක් නෑ. තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනයක්. අනිත් ඔක්කොම වචනේ භාවිතා වෙන වැරදි. එතකොට මේ ශාසනයේ ඇලී වාසය කළා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. එතකොට මේ ධර්මයක් විනයක් කියලා කියන්නේ ශාසනයටයි. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ යම් ධර්මයක් ඇද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ යම් විනයක් ඇද්ද? එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයයි. ඒ ධර්ම විනය නම් වූ ශාසනය තමයි මහා සාගරය වගේ තියෙන්නේ. ඒ ශාසනයට ආපු ශ්‍රාවකයා තමයි මේ මහා සාගරේ උපන්න මත්ස්‍යයා. එයාගේ ශාසනය තුල තමයි වැඩෙන්නේ. අන්න ශාසනයේ ඇලී වාසය කරනවා. ශාසනය තුල වැඩෙන්නේ නැත්නම් ඒ සතාට මොකද වෙන්නේ? මැරෙනවා. මැරිච්ච ගමන් මොකද වෙන්නේ? ධර්ම විනය නැමැති සාගරයේ තුල ඔන්න මත්ස්‍යෙක් උපන්නා. මේ මත්ස්‍යයා වැඩෙන්නේ නැහැ මල. මරණ මොකද වෙන්නේ? ගොඩ ගහනවා. ගොඩ ගහනවා. දැන් වැඩිපුර තියෙන්නේ මලකුණු. ගොඩ ගහනවා. ගොඩට ගහලා තියෙන්නේ ශාසනේ නෑ. ශාසනේ බේර ගන්න පුළුවන්ද මැරිච්ච සත්තුන්ට? බෑ බෑ. මැරිච්ච සත්තුන්ට සාගරයෙන් කිසි ප්‍රයෝජනයක් නෑ. සාගරේ වටිනාකමක් නෑ. සාගරයෙන් වැඩින්නේ නෑනේ. සාගරයෙන් වැඩින්නේ නම් මොකක්ද ඕනේ? සාගරේ තුල ඉන්න ඕනේ සතා. සාගර ජලයේ තුල සතා වැඩෙන්න ඕනේ. සාගරයට අයිති නැත්තම් මැරිලා නම් ගොඩට ගහපු මලකුණකට පුළුවන් ද සාගරයක් ගැන කතා කරන්න. ආන් ඒ වගේ තත්ත්වයක් තමයි වර්තමාන ලෝකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ගෞතම බුදුරජුන්ගේ ශාසනයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා මම මේ ධර්මය අහලා ඒ ගෞතම බුදුරජුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඇලී වාසය කළා. ශාසනයේ ඇලී වාසය කරන්නේ මොනවැන්ද? අර මහා පුරුෂ විතර්කාටින් තමයි ශාසනයේ ඇලෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ ශාසනයට ඇලෙන්න. අර මහා පුරුෂ විතර්කාටින් තමයි ශාසනයේ ඇලී වාසය කරන්නේ. ඒ ඇලී වාසය කිරීමෙන් මොකද වුනේ? තිස්සෝ විජ්ජා අනුප්පත්තෝ. මට ත්‍රිවිද්‍යාවම ලැබුණා. මොකද ත්‍රිවිද්‍යාව? පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ අතීත ජීවිත තමන්ගේ සංසාර ගමනේ ඉපදෙපද මෙරි මෙරි ආපු ආකාරය. ඊළඟට චතුූපපාත ඥානෙ දෙවනි විද්‍යාව. මේ සියලු දෙවි මිනිස් ලෝකයා චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් දැකීම. ඊළඟ එක මොකද්ද? ආසවක්ඛේ ඥානෙ. ආශ්‍රයයන් ක්ෂය වී ගිය බව දැනගැනීමේ නුවණ. මේ ත්‍රිවිද්‍යාව පහළ වුණා. උන්වහන්සේ වදාලා කතං බුද්දස්ස ශාසනං. බුදුරජාණන් වහන්සේගේ ශාසනය මා කරගත්තා. බලන්න කොයිතරම් ඒ යුගයේ හිටිය මිනිස්සු දෙවියෝ හරි වාසනාවන්තයි. ඒ යුගයේ ජීවත් වෙච්ච දෙවියන් මිනිසුන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිත පහදවාගෙන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ ස්තුති ප්‍රශංසා කර කර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අප්‍රමාණ ස්තුති ප්‍රශංසා කර කර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට අප්‍රමාණ ස්තුති ප්‍රශංසා කර කර මේ ශාසනයෙන් පිළිසරණ ලබා ගත්තා. ඒ නිසා ඒ ගෞතම බුද්ධ ශාසනයේ තමයි මේ තියෙන බුදුරජාණන් වහන්සේව අපිට අඳුන ගන්න තියෙන්නේ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් මේ ශාසනයෙන්මයි. ඉතින් අපේ හිත පහදවා ගන්න ඕනි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය ගැන. බලන්න උන්වහන්සේ මේ ශ්‍රාවකයෝ කෙරේ කොච්චර කරුණාවන්තද. ඒක තැනක තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ සෝතාපන්න වෙලා සමාධිය වඩන ප්‍රදේශයකට ගිහිල්ලා
පචලායන සූත්‍රය කියලා. සමාධිය වඩද උන්වහන්සේ නිදිමත. සමාධිය වඩන්න උන්වහන්සේ භාවනා කරන්න වාඩි වෙලා දැන් නිදි කිරා වැටෙනවා. නිදි කිරා වැටෙනකොට බුදුරජාණන් වහන්සේ මේ වගේ 이르දීන් එතෙන්ට පහළ වෙනවා. පහළ කියන මොග්ගල්ලාන ප්‍රථම ධානයේ පටලව ගන්න එපා කියනවා. ප්‍රථම ධානයේ වර්ධවා ගන්න එපා කියනවා. මොග්ගල්ලාන මේක ප්‍රථම ධානයේ හිත පිහිටවා ගන්න කියනවා. මුගලන් ස්වාමීන් වහන්සේට හරියට බලවත් වෙච්ච නීවරණයක් තමයි තීන මිද්දේ. උන්වහන්සේ හරි වීරියක් ගත්තා. දැන් බලන්න 이르දි බලලාභයෙන් අග්‍ර වූ මුගලන් මහරහතන් වහන්සේ තීන මිද්දේ ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොග්ගල්ලාන මේ තීන මිද්දේ ඇති වෙනකොට ඔව් නැගිටින්න කිව්වා. සක්මන් කරන්න කිව්වා. ඒත් හරියන්නේ නැත්තම් ධර්මයේ සජ්ජායනා කරන්න කිව්වා. ධර්මයේ සජ්ජායනා කර කර ඇවිදින්න කිව්වා. ඒත් හරියන්නේ නැත්නම් ධර්මයේ සිහි කරන්න කිව්වා නොඒක ආකාරයෙන්. ඒත් හරියන්නේ නැත්තම් කුටියෙන් එළියට ඇවිල්ලා අහස බලලා, තරු බලලා, සඳ තාරකා බලලා ඇස් දෙක පිහිද ගන්න කිව්වා. ඒත් හරියන්නේ නැත්තම් මූණ සෝද ගන්න කිව්වා. ඒත් හරියන්නේ නැත්තම් මේ අත් දෙකෙන් කන් දෙක තද කරලා අතුල්ලන්න කිව්වා. රත් වෙන්න. ඒත් හරියන්නේ නැත්තම් බලන්න මේ නීවරණේ කොච්චර බලවත්ද කියලා. ඒත් හරියන්නේ නැත්තම් නිදා ගන්න කිව්වා. හැබැයි කොහොමද නිදා ගන්න කිව්වේ? ඔව් දකුණු වැලෙන් හාන්සි වෙලා නිදා ගන්න කිව්ව අදිෂ්ඨාන කරගෙන මම සිහියෙන් නිදා ගන්නවා. මම සිහියෙන් අවදි වෙනවා කියලා. ඉතින් බලන්න මේ නීවරණ ධර්ම කොච්චර මිනිස්යාව යටපත් කළා තියෙනවද? ඉතින් මේ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ඒ උන්වහන්සේ වැඩ සිටිද්දී තිබිච්ච ඒ ශ්‍රාවකයන් වහන්සේලාට තිබිච්ච හයිය උන්වහන්සේ පිරිනම් පෑමෙන් පස්සේ ලැබුණේ රහතන් වහන්සේලාගෙන්. ඊට පස්සේ මාර්ගඵලලාභීන් සම්පූර්ණයෙන්ම ලෝකේ නැති වෙලා ගියා. ඊට පස්සේ මේ ධර්මයේ කතා කරන පිරිසත් නැති වෙලා ගියා. ඊට පස්සේ මේ ධර්මයේ වගක්වත් නැහැ. මෙය කිසි කෙනෙක් කතා නොකොට සැඟවිලා ගියා. ආයෙමේ බොහෝ මෑතක තමයි ආයමත් මේ ධර්මයේ කතා කරන්න ගත්තා. ඒ නිසා මේ යුගයේ ජීවත් වෙන අයගේ යම්කිසි වාසනාවක් තියෙනවා. ඒ නිසා අපටද මේ මහා පුරුෂ විතරක හිතන්න ලැබේවා. අපට මේ මහා පුරුෂ විතරක සිතා ඒ මහා පුරුෂ විතරක හිතන්නා වූ කෙනෙක් ලබා ගන්න පළවෙනි ධානය, දෙවන ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී උදාර ගුණ අපට දියුණු කරගන්න ලැබේවා. ඒ සියලු ගුණ අපට අල්පේච්ඡතාවයේ තුල රඳවා ගන්න ලැබේවා. අපට මේ මහා පුරුෂ විතරකවල පිහිට සලසාගෙන අපටද මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු